අපි ගිය සතියේ පාඩමේදී කතා කරා කලින් සතියේදී මේ ඔයගොල්ලෝගේ පළවෙනි පාඩම අපි පටන් ගත්තා. ඊට පස්සේ ගිය සතියේ අපි පරිගණකයක් මෙලදී ගැනීමේදී පිරිවිතර එහෙම නැත්නම් configuration එහෙම නැත්නම් specification ඔය පාඩම ඉස්සරහට කරගෙන ආවා. ඒකෙදී අපි ගිය සතියේ කතා කරා ඔන්න මේ පන්තිය පටන් ගන්නකොට මහනවා ගිය සතියේ පන්තිය දාන්නේ නැද්ද කියලා. ගිය සතියේ පන්තිය දාලා ඇත්තේ ලින්ක් එක මම පබ්ලික් කරේ නෑ. සාමාන්‍යයෙන් අද උදේ තමයි මට දාගන්න පුළුවන් වුණේ ක්ලාස් එක. ලින්ක් එක දාලා ඇත්තේ මම ඔයගොල්ලෝගේ මේ ක්ලාස් එක ඉවර වෙනවා වගේ වෙද්දී ලින්ක් එක පබ්ලික් කරන්නම්. ඒක පුරාවට දාලා තියෙන්නේ දුලින මේ වීඩියෝ එක පබ්ලික් කරලා නැතුව ඉතින් මම තාම මේ මම ඒක හදන්නම්. ක්ලාස් එක ඉවර වෙන්න කලින් දාලා තියන්නම්. ඒකින් ඔයාලට ගිය සතියේ එක දැම්මා. පොඩි ගින්දාක් මම වීඩියෝ එක නම් අප්ලෝඩ් කරා. මම පබ්ලික් කරන්නේ නැහැ. ආරයි දැන් ඔයගොල්ලන්ට පබ්ලික් දාලා දෙන්න. මම විනාඩි 30 දෙකකට විතර කලින් අප්ලෝඩ් එක දුන්නේ. බලාගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ හරි මම ඒක කරලා ක්ලාස් එක වැටලා තියෙන්නේ. Excuse me, sir. කියන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුතේ. Sir, මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නයි කිව්ව නේද? ඔව්. මැසේජ් වලට සහ ආවේ නෑනේ. මැසේජ් එක නෑ පුතේ අප්ලෝඩ් කරා කියලා. ඔයා මේ subscribe කරා නම් ඔයාලට මේ notification එක එවි. අපි මැසේජ් එක එවන්නේ නෑ. ඒ කියන්නේ මේ වීඩියෝ එක දැම්ම කියලා ඔයගොල්ලෝ subscribe කරලා තියන්න channel එක. එතකොට උඩින් දන්නවා. දැන් වීඩියෝ එක තිබ්බා. ඔව් තිබ්බා ඒක. හරි. right අපි ගිය සතියේ මේ පිරිවිතර සකස් කිරීම කියන පාඩම යටතේ කතා කරා ප්‍රධාන පරිගණකයේ තියෙන central processing unit එක. එහෙම නැත්නම් සකසනය එහෙම නැත්නම් CPU එක එහෙම නැත්නම් තව කියන processor එක මේ සියලුම දේවල් කියන එකම unit එක ගැන කතා කරා. සාමාන්‍ය processor එකක මම වර්ග ටික ගැන ඔයගොල්ලන්ට කිව්වා. single core ඒ කියන්නේ Pentium කාලේ ඉඳලා මේ දක්වා තියෙන processor වර්ග ගැන අපි කතා කරා. ඒකෙදි ඒ වගේම කිව්වා මම ඔයගොල්ලන්ට processor එකේ speed එක මයින ඉස්සර තිබුණ hertz ඊට පස්සේ megahertz ඊට පස්සේ gigahertz වලට නිකන් අප්ඩේට් වෙච්ච හැටි මම ඔයාලට කතා කරා. ඔය කොටස් ටික ඔක්කොම අපි කලින් සතියේ පාඩමේදී කතා කරා. ඒ වගේම මම කතා කරා මේ processor හදන කම්පැනි කිහිපයක් ගැන. දැනට තියෙන කම්පැනි අතරින් Intel තමයි number 1 ඉන්නේ. ඒ කියන්නේ ඕනම motherboard එකකට ගැලපෙන්න පුළුවන් processor නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් Intel සමාගම. ඊට අරුණවම AMD ලා සාමාන්‍යයෙන් මේක කාලයකට කලින් ටිකක් අඩුවෙන් තමයි AMD processor මිනිස්සු පාවිච්චි කරේ. නමුත් දැන් AMD ල යාලගේ processor එක gaming concept එකට අරගෙන ආව නිසා Ryzen series එහෙම නැත්නම් ඔය අපි කියනවා tough gaming ඒ වගේ series එකකට යාලගේ processor හදන්න ගත්ත නිසා දැන් ටිකක් අර කිය වැඩි ලෝකෙ පුරාම ඒ අරනම Intel processor තමයි සාමාන්‍යයෙන් ඔය core series එකේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්න උරු වෙලා ඉන්නේ. ඒ වගේම Apple එයාලගේ products වලට විතරයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් Apple processor එකක් ගත්තම එයාලගේ product වලට විතරයි use කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි Intel product එකක් ගත්තාම Intel processor එකක් ගත්තාම Gigabyte, Foxconn, Asrock, Asus ඔය හැම brand එකම motherboard එකක් එක්ක වැඩ කරන්න පුළුවන් Intel processor එකක් ගත්තාම. නමුත් AMD ලගේ තියෙනවා හදන ගොඩක් processor සාමාන්‍යයෙන් MSI ලත් එක්ක ඒ වගේ Gigabyte එක්ක ඒ වගේ processor එක වැඩ කරන්න පුළුවන්. නමුත් Apple CPU නැත්නම් Apple processor එයාලගේ motherboard එක විතරයි වැඩ කරන්න පුළුවන් විදිහට ටිකක් වෙනස් ටෙක්නොලොජි පාවිච්චි කරලා තමයි හැමදාම එයාලගේ මේ hardware පැත්ත නිර්මාණය කරන්නේ. right ඔය අරුණාම මම ඉස්සෙල්ලා කිව්වා මම හිතන්නේ Motorola කියන කම්පැනි ඉස්සර processor හැදුවා දැන් හදන්නේ නැහැ. ඒ වගේ විවිධ කම්පැනි වලින් processor හැදුවා. එතකොට අපි ඔන්න ඔය ටික ගිය සතියේ processor ගැන කතා කරා. note එක මම හිතන්නේ මේ කොතෙන්ද ගන්න දුන්නද? සමහරවිට මේ වේගය ගාවට වේගය මන්නේ ඉන්නලිවද? සක්සනේ කියලා විතරයි දුන්නේ. හරි.
right එහෙනම් අද අපි ඉස්සෙල්ලම මේ සකසනේ නෝට් එක ඉවර කරලා ඊට පස්සේ hard drive එක ගැන කතා කරන්න යමු. මාතෘකාව ලියලා තියෙන නිසා එතන පහළ ඉඳලා සකස්තනේ නෝට් එක පටන් ගත්තද ගිය සතියේ? සකස්තනේ නෝට් එක මාතෘකාව විතරයි දුන්නේ මම පටන් ගත්තද? නෝට් එක දැන් ලියන්න හදන්නේ. අද ඔව්. right සකසනේ යටතේ මේ මාතෘකාව යටතේ ලියන්න උදේ මිනිසාගේ මොළය මෙන් 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 පරිගණකයේ මිනිසාගේ මොළය මෙන් පරිගණකයේ පරිගණකයේ සියලුම ක්‍රියාවන් සිදු කිරීම සඳහා සද්දෙලු කරනවා. සියලුම ක්‍රියාවන් සිදු කිරීම සඳහා එනම් ඇතුළත් කරන දත්ත තොරතුරක් ලෙස පිටතට ලබා දෙන තෙක් ඊට අදාළ සියලුම කාර්යයන් මොහු විසින් සිදු කරයි. ඊට අදාළ සියලුම කාර්යයන් මොහු විසින් සිදු කරයි. ඊට අදාළ සියලුම කාර්යයන් මොහු විසින් සිදු කරයි. මොහු විසින් සිදු කරයි. සිදු කරයි. CPU එකක් තෝරා ගැනීමේදී CPU එකක් තෝරා ගැනීමේදී CPU එකක් තෝරා ගැනීමේදී එහි වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එහි වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එහි වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
එහි වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. වේගය ගැන සැලකිලිමත් වීමේදී එහි ඇති මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් අගය පරීක්ෂා කළ යුතුය. එහි ඇති මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් අගය පරීක්ෂා කළ යුතුය. मेगाहर्ट्ज हो गीगाहर्ट्ज वලින් අගය පරීක්ෂා කළ යුතුයි. मेगाहर्ट्ज हो गीगाहर्ट्ज වලින් අගය පරීක්ෂා කළ යුතුය. මෙමගින් තීරණය වන්නේ සෙන්ටෙමද? ඔය එතනම තමයි. මෙමගින් තීරණය වන්නේ මෙමගින් තීරණය වන්නේ ප්‍රශ්නය මගින් තත්පරයක් තුලදී මෙහිදී නිර්ණය වන්නේ තත්පරයක් තුලදී CPU එක මගින් ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාවයි. CPU මගින් ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාවයි. CPU මගින් ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාවයි. CPU මගින් ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාවයි. වෙනම ලියන්න වර්තමානයේ CPU සකසන සමාගම් කිහිපයක් ඇත. ලියන්න එක Apple සමාගම, ඊළඟට Apple, ඊළඟට Intel, ඊළඟට AMD සකසන නිෂ්පාදන සමාගම් කිහිපයක් ඇත. එක Apple, ඊළඟට Intel, ඊළඟට AMD. ඒක කොච්චර ඉඩ තියන්න ඕනේ? ඒක කොහොමද එකයි ලියුවේ මම ඉතින් කියනනම්
විභාගයක් වගේ දැන් 100ක් විතර වෙන්න සාමාන්‍ය රූල් 10ක් විතර වගේ දැන් ඉතුරු වෙයි. ප්‍රතිභාගය. හරි ප්‍රතිභාගයක් විතර වෙනවා. ඊළඟට සකසනේ වර්ගය කියලා කියන්න. පොඩි දැන් අර ඉස්සෙල්ලා සකසනේ වේගය මේ සකසන නිෂ්පාදන සමාගම් වගේ සකසනේ වර්ගය කියලා පොඩ්ඩක් කියන්න නිකන්. මොකක්ද? සකසනේ වර්ගය CPU එකක වේගය මෙන්ම කාර්යක්ෂමභාවය CPU එකක වේගය මෙන්ම කාර්යක්ෂමභාවය CPU එකක වේගය මෙන්ම excuse me sir excuse me sir excuse me sir දැන් කියන්නේ ඔයගොල්ලෝ වාක්‍යවල නොට් එක දෙන්නේ නැහැ. සර්ට මුලින්ම නෝට් එක කියන්න පුළුවන්ද අද කරපු කනෙක්ෂන් error එකක් වුණා සර්. දැන් කොහොමද ආයෙ මුලින්දල කියන්නේ වායතම පස්සේ ඉදිරියට බලලා ලියා ගන්න පිටුභාගයක් විතර ඉඳ තියා ගන්නකො. සර් CPU එකක වර්ගය මෙන්ම වේගය මෙන්ම CPU එකක වේගය මෙන්ම CPU එකක වේගය මෙන්ම ඒ තුල පවතින මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණය ඒ තුල පවතින මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණය ඒ ඒ තුල පවතින මධ්‍ය සැකසුම් මේකක ප්‍රමාණය අණුව ඒ තුල පවතින මධ්‍ය සැකසුම් මේකක ප්‍රමාණය අනුව එහි වර්ගය තීරණය කළ හැකිය. ඒ අනුව අද පහනකම් කරනවාද? ඒ අනුව ඔව් පහරණයක් කරනවා. ඒ අනුව සකසනය තුල පවතින කෝර ප්‍රමාණය අනුව කෝර්ස් නැත්නම් CORD කෝර ප්‍රමාණය එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකක ප්‍රමාණය පවතින කෝර ප්‍රමාණය අනුව පවතින කෝර් කෝර ප්‍රමාණය අනුව පවතින කෝර ප්‍රමාණය අනුව පහත දැක්වෙන පරිදි
පහත දැක්වෙන පරිදි ටේබල් එක ඇතුලේ පස්සේ මේ ටික ආයෙ ලිව්වේ නැද්ද? මේ මොහොතේ නම් කරන්නේ මයික් ඕන් කරගෙන ලිව්වා සර්. you කවුද මට ලියා ගන්න බැරි වුණා කියලා මැසේජ් දාලා තියෙනවා පුරා මේ කාට් එකේ පස්සේ අනුරි නෝට් එක හදාගන්න පුතේ ආ ටේබල් එකෙන් පස්සේ කියපු එක ආයෙ කියන්නකෝ කියලා දාලා තියෙනවා තව දෙකක් දාලා තියෙනවා ටේබල් එක ඇඳලා නේද ටේබල් එකෙන් පස්සේ ටික ලිව්වේ නැද්ද පුතේ ලිව්වා සර්. මට ලියා ගන්න බැරි වුණේ කෝ 4ට වඩා වැඩි කෝස් 4ට වඩා වැඩි කියන්නේ මේ chart එක ඇඳලා හරියට මම දැන් දීපු chart එක ඇඳලා ඊට පස්සේ chart එකට යටින් යන කිව්වේ කෝස් 4ට වඩා වැඩි processor chart එක ඇඳලා ඊට පස්සේ මම කිව්වේ කෝස් 4ට වඩා වැඩි processor මේ වන විට නිර්මාණය කර ඇත. මේ වන විට නිර්මාණය කර ඇත. කෝස් 4ට වඩා වැඩි processor මේ වන විට නිර්මාණය කර ඇත. වර්තමානයේ වන විට සර් වෙනමනේ. ඔව් වෙනම ලියන්න වර්තමානයේ වන විට core එහෙම නැත්නම් threads course 12ක් දක්වා වර්තමානයේ වන විට course 12ක් දක්වා වර්තමානයේ වන විට course එහෙම නැත්නම් threads 12ක් දක්වා CPU නිර්මාණය කර ඇත. CPU නිර්මාණය කර ඇත. CPU නිර්මාණය කර ඇත. ඒවා Sandy Bridge බෝඩ් එක පේන්නේ නැහැ සර් අකුරු ටික කියවන්නකෝ. සර් බෝඩ් එක SANDI Sandy Bridge පාලම Sandy Bridge මොකද්ද සර්? Sandy Bridge හරි සර් Sandy Bridge යන වර්ගය යටතේ Sandy Bridge යන වර්ගය යටතේ Sandy Bridge යන වර්ගය යටතේ
නිර්මාණය කර ඇත නිෂ්පාදනය කර ඇත නිෂ්පාදනය කර ඇත නිෂ්පාදනය කර ඇත निष्पादनය කර ඇත सर निष्पादनය කර ඇත නිෂ්පාදනය කර ඇත right මම ඔයගොල්ලන්ට පොඩි chart එකක් පෙන්නන්නම් මේ Intel සමාගම යාලගේ page එකේ දාලා තියෙන chart එක තමයි මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ මේකේ තියෙනවා processor comparison chart එක. ඒ කියන්නේ මේ වෙනකොට Intel ලා හදපු දැනට තියෙන ඒ කියන්නේ Sandy Bridge එහෙම නැත්නම් quad core කියන series එකට අයත් වෙන processor ටික තමයි මේ දාලා තියෙන්නේ. බලන්න මේකේ තියෙනවා එකිනෙකට වෙනස් වෙන දේවල් ටික ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක තුළ දාලා තියෙනවා. හරිද? මේකේ බලන්න GHz එක තියෙනවා up to 4.7 ඒ කියන්නේ උඩරිම වේගයේ bandwidth තියෙනවා Core i7 වල 4.7ක් Core i5 වල up to 4.3 4.3ක් තියෙනවා i3 වල up to 4.0 වෙනකන් තියෙනවා. ඒ වගේම cores ගන්න number of processor එහෙම නැත්නම් cores එහෙම නැත්නම් threads මම අර සිලිකෝන නම් දෙකම තියෙනවා. කොච්චර මේකේ තුල කොච්චර cores ප්‍රමාණයක් කොච්චර sorry කොච්චර text ප්‍රමාණයක් ඒ කියන්නේ number of processor මම අර සිලිකෝන වගේ ඇතුළේ තියෙන core ප්‍රමාණය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. කොච්චර cores තියෙනවද කිව්වොත් i7 වල 6න් පටන් ගන්න 12 වෙනකම් core තියෙනවා. i5 වල 6 සාමාන්‍යයෙන් i5 වල cores 6 තමයි ගොඩක් දුරට ඉන්නේ. i3 වල core 4 තියෙනවා. හැබැයි i3 වල 10 generation අලුත් එකක් ආවා පසු කාලීනව cores 12ම තියෙන එකත් ආවා. core min 9 ඉතින් මෝඩ් වැඩ කරන ළමයින්වනේ මම මේ chart එක දැම්මා. අයින් කරනවා කොමින් මම පන්තියෙන් ඇවිල්ලා. ඊට පස්සේ අර පාඩම කරනකොට කරදරයි කොමින් පාඩු වෙන්න නැතරම් පන්තියෙන් අයින් වෙන්න ප්‍රශ්නයක් නැහැ. number of processor මේක දිහා මම iPad එකේ කරපුවා core ගන්න මුලින්ම දැනට භාවිතයේ තියෙන i7 i5 i3 කියන series වල threads ගන්න 12ක් තියෙනවා i7 එකේ i5 එකේ 6ක් තියෙනවා i3 එකේ 4ක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ තීරණය කරගන්න මෙතනින්ම අපිට තේරෙනවා i7 එක තමයි core ගන්න වැඩි නිසා එයාට වැඩිපුර වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු process එකක් කරන්න පුළුවන් කම්පියුටර් එකක් නම් i7 එකකට යනවා. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් කරන්න අපිට i3 එකේ i5 එකේ පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයා හිතමු අපිට 3D animation වගේ හදන කෙනෙක් නම් මං හිතලා මේ පන්තිනේ එහෙමයි නෑ. සාමාන්‍ය අපි තුමු ඔයගොල්ලෝ දැකලා ඉන්නේ මේ ෆිල්ම්ස් 3D වලින් හදපු ඒ වගේ ෆිල්ම් හදන ආයතනයක් වගේ නම් එයාලා i7 වල මේ වගේ ප්‍රොසෙසර් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ මම ගියසදී කිව්වා මේ සැන්ඩවිච් සීරීස් එකට එනකොට
ඒ ආරගේ මේ turbo boost technology කියලා එකක් ආවා. ඒක තියෙනවා i7 වල i5 වල හැබැයි i3 වල ඒක ඉන්නේ නැහැ. ඊට පස්සේ hyper threading කියන technology එක i7 වල තියෙනවා අනිත් processor දෙකටම නැහැ. ඔය විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ අචු පොතේ කතා කරන්නේ නැහැ. මේකේ සාමාන්‍යයෙන් processor එකක් ගැන කතා කරද්දී කියන්න ඕන දෙයක් තමයි ඒකේ තියෙන course ගන්න. හරිද? processor එකක තියෙන මේ core ගන්න නෙවෙයි processor එකක තියෙන cache memory එක කියන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි processor එකක් ගන්න ගියාම අනිවාර්යයෙන්ම cache memory එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. cache memory එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හේතුව තමයි cache memory එක අඩු core ගන්න වැඩි processor එකක් ගන්නවා කියන්නේ එතන ගැටලුවක් තියෙනවා. හේතුව දැන් මේ කාඩ් එකම අපි අරගෙන බලුවොදී cache memory එක අඩු වැඩි විදිහට තමයි නිර්මාණය කළේ තියෙන්නේ. සාමාන්‍යයෙන් i7 එකේ මෙගාබයිට් 12ක් තියෙනවා. ඊට පස්සේ අනිත් එකේ i5 එකේ මෙගාබයිට් 9ක් තියෙනවා. i3 එකේ මෙගාබයිට් 8 ඉඳලා ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ i3 එකේ තියෙනවා මෙගාබයිට් 12 තියෙන cache memory මේ MB 12ක් තියෙන processor උත් තියෙනවා. ඒකෙදි මේ cache memory කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට Q එකේ කියලා දීලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ඔයා ගේම් එකක් ප්ලේ කරනකොට ඒකේ නිතර ඔයා කරන නිතර ඔයා ක්‍රියාත්මක කරන දේවල්. එහෙම නැත්නම් කම්පියුටර් එකේ ඔයා නිතර විවෘත කරන commands. නිතර ඒ කියන්නේ frequently use data and commands. නිතර පාවිච්චි කරන දක්ෂ සහ විධානයන් මතක තියාගන්නවා processor එකේ තියෙන cache memory එක. cache memory එක අඩුයි නම් සමහරවිට අපි word දැන් open කරලා තව පැය භාගයක් විතර open කරනකොට ඊළඟ පාර දෙවෙනි සැරේ word එක ටිකක් වෙලා යනවා. හැබැයි cache memory එක වැඩි අගයක් තියෙනවා නම් ඒකෙදි කලින් කරපු දේ නැවත ගන්නකොට ඉක්මනට open කරගන්න පුළුවන්. හරිද? උදාහරණයක් ඔයා අපි හිතමු නිතර කියවන පොතක් කියලා. ඒ පොතකින් අරගෙන කියවන්න ඔයාට යන වෙලාව ඉන්නේ. පොතකට ගිහිල්ලා ඒක අරගෙන කියවනකට වඩා ලේසියි. ඔයා නිතර කියවනවා නම් ඒක ඔයාගේ පොත් මේසුට තියාගන්න එක. එතකොට අකාලා ගත්ත කියුවා ආයෙ වහලතලින් දික්පා. එතකොට යන කාලය අඩුයි මේ වැඩේ කරන්න. පොත ගන්න යන කාලය අඩුයි. ඒ වගේ තමයි processor එකේ cache memory එක වැඩිව තියනවා කියන්නේ එයා නිතර භාවිතා කරන දේවල් යන අකාලා open කරන්න පුළුවන්. ඒ commands සංකාලයෙන් හඳුනගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. යාගේ తాවකාලික මතකය වේගෙන් වැඩිම తాවකාලික මතකය. cache memory කියන්නේ ඒක තියාගත්තාම එයා ඉක්මනට වැඩ කරන්න පහසුයි. ඒ වගේම තමයි cache memory එක වැඩි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් processor එකේ මිල වැඩි වෙනවා. හරිද? ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ මොකද processor එකක් ගන්න ටිකක් වැඩිපුර විලාං කරන්න වෙනවා. හරිද? එතකොට ඊට අමතරව මේ processor series එක ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ හැම processor එකක් එක්කම මවුදුරුවල් වෙනස් එකක් මතක තියාගන්න. processor chart එක ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. මමත් මේ දැන් ඔයගොල්ලන්ට උගන්වන අතර තමයි මේක ඉන්ටර්නෙට් එකෙන් අරගත්තේ ඔයගොල්ලන්ට වෙන්නට. මේකත් තාම අප්ඩේට් වෙලා නැහැ. හේතුව තමයි මේකේ තියෙන්නේ 8 generation එක ගැන. දැන් වෙද්දී 8 generation පහවලා 11 10 එකට වෙනකම් නිර්මාණය කරලා තියෙනවා processor. එතකොට මේක ටුක්ටක් දැන් මේ අප්ඩේට් නැහැ. අප්ඩේට් එකක් ඇති ඒක මොකද කරන්නේ ඔය මේ වැඩේ අමාරු වෙන එක නිසා ඊට පස්සේ මේ අනිත් එක තමයි දැන් මේකේ Core i7 ගාවට මේ එනකන් ඇවිල්ලා තියෙන ඊට පස්සේ Intel Core i9 කියලා ආවා. SCX කියලා series එකක්. ඒ කියන්නේ ඈත කාලේනව තමයි ඒක launch කරේ. ඒක ගොඩක් ඊට වඩා ලොකු ඒ කියන්නේ cache memory එකට සාමාන්‍යයෙන් megabyte උපරිම දිනවා ඒක 25කට කිට්ටු වෙන්න තියෙනවා. cache memory එක Core i9 කියන series එක. ඔය වගේ මේ අනිත් දේවල් හැම දෙයකින්ම වෙනස් වෙවි තමයි හැමදාම මේ processor වැඩි දියුණු වෙනවා. සාමාන්‍යයෙන් processor එකක් හදලා මාස දෙක තුනක් නැති ඒගොල්ලෝ ඊළඟ processor series එක නිෂ්පාදනය කරලා වෙළඳ පොළට එවනවා. හරිද? හේතුව තමයි දැන් අලුතෙන් processor එකක් නිර්මාණය කරාට පස්සේ ඒකට හරියන software නිර්මාණය කරනවා අනිත් software හදන companies. ඒ හදන software වැඩ කරගන්න වේගෙ මත වුණාම එතකොට ගානේ කම්පැනි එක ඊට වඩා core ගන්න වැඩි තව processor එකක් එළියට දානවා. හරිද? ඒක යාළුවගේ business එකත් එක්ක කරනවා මේ අලුතෙන් processor නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. කොහොම වුණත් දැන් අපි ඒ උදුගානක පාවිච්චි කරන්න වෙන නිසා
අපිට මේ browser වල අලුත් වීමත් එක්ක අපේ පරිගණකය අප්ඩේට් කරගන්න වෙන අවස්ථා තියෙනවා. හැම පරිගණකයක්ම නෙවෙයි. උදාහරණයක් අපි තුමු ඔයා වීඩියෝ එඩිටින් කරන කෙනෙක් නම් සාමාන්‍ය පරිගණකයක දාන්න බෑ අලුතෙන් මෙන්න ප්‍රීමියර් ප්‍රෝ ඒ වගේ software. එතකොට අපිට යන්න වෙනවා හොඳ processor එකක් තියෙන කම්පියුටර් එකකට. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔයා SL හොයලා බලන්න ඕනේ. දැන් කම්පියුටර් එක ගන්න කලින් ඔයා SL check කරලා බලන්න ඕනේ. පිළිවිතර එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන් එකට බලලා ඒකෙදි බලන්න ඔයාලා ගන්න processor එක මොකද කියලා. හැබැයි ඒක ඔයාලට ගන්න විලදී ගන්න පුළුවන් processor එකක් වෙන්නත් ඕනේ. නැත්නම් නිකන් Core i7 එකක් ගන්න processor එක විතරයි ගන්න වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් Core i3 එකේ 10th generation processor එකක් මේ වෙද්දී 35000ක් විතර වෙනවා ලංකාවේ මේ ලංකාවේ මාකට් එකේ මිල. හරිද? ඒකෝර i5 i7 ටිකක් වඩා ගණන්. ඒක නිසා කම්පියුටර් ගණිතය ඔන්න ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හැබැයි ඔයා වියදම් කරනවා නම් ඒ කියන්නේ කම්පියුටර් ගන්න ලොකු ගණනක් වියදම් කරනවා නම් ඒකට ගැළපෙන කම්පියුටර් එක ගන්න ඔයා මේ processor chart එක ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඔබට යන්නේ සංගසන වර්ග සහ හඳුන්වන නම් කියලා මේ පොතේ තියෙන chart එක අංගාලා පොතේ ලියා ගන්න. right ඔන්න chart එක ඉක්මනට පොතේ ලියා ගන්නකො. සර් ඉන්ටෙල් ඒවා දින්න ඕනද? processor එක පින්තූර නම් ඇඳේ නැතත් කමක් නැහැ. ඇඳත් කමක් නැහැ පුළුවන් නම් නැත්තම් මේ ඔහොම නිකන් මේ වර්ගය හඳුන්වන නාමය ලියුවත් ඇති. හරිද? මේ උදාහරණය මා අඳින්න බැහැනේ නේද? ඒක නිසා මේ වර්ගය හඳුන්වන නාමය ලියන්න ඒක ඇති. වර්ගය සහ හඳුන්වන නාමය දෙක විතරක් ලියන්න ඒ ඇති. උදාහරණ ඔය processor තුනේ නම් තුන පොඩ්ඩක් පේන විදිහට ටිකක් කොටුවක් දාලා නිකන් ඔය වගේ එකක් හරි අඳ ගන්න. ඔයාලට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරම ආපු logo එක තමයි මේ තියෙන්නේ. ඉස්සරම ආපු Intel Pentium logo එක මේ Intel මේ විදිහට ආවේ. ඊට පස්සේදී සාමාන්‍ය core 2 core quad dual core ඔය හැම එකක්ම ඉද්දි මේ විදිහට පොඩ්ඩක් බැජ් එක වෙනස් වුණා යාගේ logo එක. දැන් එන අලුත් series එකේ හැම processor එකක් උඩම මෙන්න මේ විදිහට තමයි මේ වගේ කල එකක් දීලා තමයි processor එකේ මේ වටේ පුංචි කල එකක් දෙන ඇත්තටම මේ විදිහට තමයි දැන් එන අලුත් processor එක නිර්මාණය කරලා තියෙන්නේ. processor එකේ මේ පෙන්නම ඔය විදිහට වෙනස් වුණාට එහා පැත්තේ පෙනුමත් ඔය වගේම වෙනස් වෙලා තියෙනවා. මම ඔයගොල්ලෝ ආවම ඔයගොල්ලෝට ප්‍රැක්ටිකලි වෙනනම් P සහ PLS කියන processor වර්ග දෙක තමයි සාමාන්‍යයෙන් ඔය single core වල ඉස්සරම තින්නේ P කියන වර්ගය. P processor එක. P processor එකෙන් පස්සේ ඒ කියන්නේ Pentium Pro වලින් පස්සේ ආවේ PLS කියන එක. ඒ කියන්නේ පළවෙනි ඔය Pentium කියන වර්ගයේ Pentium 1 2 3 කාලේ තිබුණේ core සහිත processor එකක්. ඔය ඔයගොල්ලෝගේ පොතේ උදාහරණයක් කියන්නේ. ඒ කියන්නේ mouse වලට සම්බන්ධ කරන පැත්තේ කම්පි core ටිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔක dual core සහ මේ Pentium Pro වල අන්තිම කාලේ හැදුවේ pinless processor එකක්. pin නැහැ ඒ වුණත් chip ටිකක් තමයි නිර්මාණය කරේ. ඒ chip ටිකට සම්බන්ධ වෙන board එකේ තමයි pin ටික තිබුණේ. අනිත් වගේ වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා ප්‍රැක්ටිකලි processor එක අතට ගත්තාම ඒක මම ඔයගොල්ලන්ට පන්තිය නවර කරද්දී මේ බණ්ඩ මතක් කරනකොට processor එක වෙන්නම්.
සර් මයික් ඔෆ් කරලා කියන එක ඇහෙන්නේ නැහැ. සර් මයික් ඔෆ් කළා. හරි මම කිව්වේ මේ ඉස්සරහට ඔයගොල්ලෝ ආවට පස්සේ මම නැවත පුතේ වලට ප්‍රොසෙසර් ගැන නැවත පැහැදිලි කිරීමක් කරන්න ප්‍රොසෙසර් එකක් ඔයගොල්ලෝගේ අතට දීලා ප්‍රැක්ටිකල් බලන්න ඒකේ තියෙන කැෂ් මෙමරි එක ඒ වගේම ස්පීඩ් එක සහ කෝර් ගන්න හොයාගන්න විදිහට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට අමතරව දැන් ප්‍රැක්ටිකලි අපේ කම්පියුටර් එකට දැම්මට පස්සේ මේ ප්‍රකාරය කියන්නේ මේ අපි පාවිච්චි කරන ප්‍රොසෙසර් එක ගත්තට පස්සේ ඒකේ ඇත්තටම කෝර් කීයක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි බලන්න පුළුවන් කම්පියුටර් එකේ මේ my computer තියෙනවනේ ඒකේ right click කරලා manage කියන විධානය අරගෙන හරිද my computer right click කරලා manage කියන විධානය ගන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම කෝස් කීයක් තියනවද කියලා මම පෙන්නන්නම් manage එක ගන්න පොඩ්ඩක් වෙලා යනවා කම්පියුටර් එකේ මේක එන්න manage එක ගත්තට පස්සේ දැන් ඉස්සෙල්ලම ඔයාලට ප්‍රොසෙසර් එක මොකක්ද කියලා බලනවා නම් ඒකෙන් නෙවෙයි ගන්නෙ right click කරා properties කියන්න පස්සේ properties කියන්න පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ තියෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියලා මේක පෙන්නනවා හරිද දැන් උදාහරණයක් මම මේ ඔයගොල්ලන්ට උගන්වන්න පාවිච්චි කරන එක Intel Core 2 එක Core 2 CPU එක RAM තියෙනවා 3GB ඔය වගේ සාමාන්‍ය desktop එකක් තමයි පාවිච්චි කරන්නේ මෙතනින් එහාට මේකේ ඇත්තටම core කාර බලා ගන්නවා නම් my computer right click කරලා මේ manage කියන විධානය තෝරන්න. තේරුණාට පස්සේ ඔයාලට එනවා මේ manage console එක එහෙම නැත්නම් මේ manage computer එකේ තියෙන hardware device කියන පෙන්නන්නේ මේකේ තමයි. මෙන්න මේක එනවා computer management කියන dialog box එක. මේකේ device manager කියන එක තෝරලා device manager කියන එක තෝරලා ඔයාලට පුළුවන් මේක හොයාගන්න ප්‍රොසෙසර් කියලා දැන් හරිද ප්‍රොසෙසර් කියලා තියෙනවා ඒක ක්ලික් කරාට පස්සේ ඔන්න තියෙනවා මේක Core 2 එකක් මේ කියන්නේ කෝස් දෙකක් තියෙන එකක් තමයි මේ දෙන්න ඔන්න වෙනවා Intel Core 2 වැඩ කරන හැටි ඔය කියන්නේ එතකොට මම අර දා කිව්ව කතාව තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ එක core එකක ස්පීඩ් එක එක core එකක ස්පීඩ් එක තමයි ඩිකැෂන් 3.3 කියන්නේ ඊට පස්සේ මේකේ අනිත් core එකත් ඒ ස්පීඩ් එකමයි. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ core එක අනුව එතකොට ස්පීඩ් එක තියෙන්නේ වෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි core i3, i5, i7 වගේ ප්‍රොසෙසර් එකක් ගත්තාම ඕකේ core ගාන 8 12 වෙනකම් 4 8 12 වෙනකම් අපිට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ සිංගල් මේක ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එකට 2.3 එතකොට ඒ වගේ දෙගුණයක් මේකෙන් මෙහාට වැඩ කරන්න පුළුවන්. හරිද? ඒකයි මෙතන වෙන වෙනම ප්‍රොසෙසර් දෙකක් මේ පෙන්නන්නේ. හරිද? ඒක ඕන කම්පියුටර් එක මැනේජ් කරලා ප්‍රොසෙසර් කියන එකට ක්ලික් කරලා එතකොට ඔයාලට තියෙන කෝස් ගන්න වෙන්නේ. සිංගල් කෝර් එක එක කෝර් එකක් විදිහට වෙන්නේ. හරි. එතකොට මේ ඔන්න ප්‍රශ්නයක් ඇහුවා මගේ කවුරු හරි. අහන ප්‍රශ්නේ. ප්‍රශ්නේ නෑ අදිත් නෑ බලන්න. හරි ඊළඟට මේ ප්‍රොසෙසර් එකේ පස්සේ අපි කතා කරනවා ඔයාලට ඊළඟට තියෙන hardware device එක තමයි hard disk drive එක. hard disk drive එක සාමාන්‍යයෙන් අපි පට්ටනකේ data store කරන්න data store කරන්න පාවිච්චි කරන කොටස තමයි කම්පියුටර් එකේ තියෙන hard disk drive එක. මේක සාමාන්‍යයෙන් දැන් ප්‍රොසෙසර් එකෙන් data තොරතුරු බවට සකස් කරනවා එහෙම නැත්නම් අපිට ඕනම ක්‍රියාවලිය සිදු කරනවා ප්‍රොසෙසර් එකේ ඒ කරන දේවල් තාවකාලිකව නෙවෙයි අපිට පරිශීලකයා විසින් කවදා හරි ඉවත් කරන තුරු මතක තියාගන්නේ hard drive එක උඩ. hard drive එක තෝරගනිද්දී සාමාන්‍යයෙන් වෙනද පොලේ දැන් මේ කාලේ වෙනකොට තියෙන්නේ ටෙරාබයිට් එකේ ඉඳලා ටෙරාබයිට් 4 ටිකක් අඩියෝ තියෙනවා අරමුණු කරලා ගෙන්න ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනවා ටෙරාබයිට් එකේ ඉඳලා ටෙරාබයිට් 2 ඊට පස්සේ 4. ටෙරාබයිට් 3ක් ගෙන්නේ නැහැ. ටෙරාබයිට් 1 1 TB 2 TB 4 TB විදිහට hard drive දැනට වෙනද පොලේ තියෙනවා. ඉස්සර මීට කලින් දැනට සාමාන්‍ය අවුරුදු දෙකකට විතර කලින් තිබුණා 500 GB එක. GB 500 තිබුණා. ඊට කලින් ආපු වර්ණ hard drive ගත්තාම මුල් ඉස්සරම තිබුණේ GB 6යි. ඊට පස්සේ GB 6 ටික ටික වර්ධනය වුණා GB 6ට කලින් ඊට අඩු hard drive තියෙන දෙන්නේ මම දැකලා නැහැ. හැබැයි මම දැකලා තියෙන අඩුම එක GB 6 ඊට පස්සේ GB 10 10GB ඊට පස්සේ GB 20 ඊට පස්සේ ගිගාබයිට් 40 30ක් තිබුණ සමහර අවස්ථාවලදී විතර අඩුවේ
GB 30 GB 40 තිබුණා GB 60 ආවා ඊට පස්සේ GB 80 8GB ගොඩක් කාලෙ තිබුණා 8GB ආවා ඊට පස්සේ CNW 120GB 120GB තිබුණා ඊට පස්සේ 160GB තිබුණා ඊට පස්සේ 160 ඊට පස්සේ 20GB තිබුණා 200 තිබුණා ඊට පස්සේ 250 ආවා 250GB ආවා ඊට පස්සේ 390 320GB ඇවිල්ලා එකපාරම ගියා 500GB එකට 500GB සාමාන්‍ය මේ මෑත කාලයක් වෙනකම් තිබුණා නමුත් දැන් ඉන්නේ නැහැ දැන් ඉන්නේ අඩුම ටෙරාබයිට් එක තමයි ගොඩක් දුරට ඩෙස්ක්ටොප් ලැප්ටොප් හાર્ඩ් ඩ්‍රයිව් දෙකේම තියෙන්නේ ඉතින් එහාට ටෙරාබයිට් දෙක හතර තාම තියෙනවා ඒ කැපැසිටි අනුව හાર્ඩ් ඩ්‍රයිව් වෙනස් වෙච්ච විදිය ඊට අමතරව මේකේ ටාස්ක් එක අනුව හાર્ඩ් ඩ්‍රයිව් වර්ග කිහිපයක් ආවා එකක් තමයි IDE කියන වර්ගය ආවා ඊට අමතරව පාලනයක තමයි IDE hard drive එකක් කියන්නේ. නමුත් දැන් වෙද්දී IDE කියන එක එන්නේ නැහැ. එහෙම නැත්නම් TADA කියන වර්ගය දැනට එන්නේ නැහැ hard drive වල. දැන් තියෙන්නේ SATA කියන වර්ගය. හරිද? මේ කියන්නේ මේක ඇවිල්ලා SATA hard drive එකක්. සාමාන්‍යයෙන් දැන් අපි කම්පියුටර් එකක් ගත්තොත් ඒ කඩේකින් අපිට හම්බෙන්නේ නැහැ PATA කියන ටෙක්නොලොජි එකට අදාළ hard drive. දැන් අපිට හම්බෙන්නේ මේ SATA කියන තාක්ෂණයට අයිති වෙන hard drive එකක්. මේක එතකොට ඒකේ වෙනස අපි බලාගන්නේ මෙතන තියෙන ports වලින්. සර් කියන්නේ පස්සේ කියන්නේ. සර් මැනේජ් ගිහිල්ලා මොකද සර් ඊට පස්සේ කරන්නේ? මම ඉක්ලාරේ ලොක් කරගෙන යනවා කියලා. මැනේජ් ගිහිල්ලා ඒකේ තියෙනවා device manager. ඒකේ තියෙනවා processor. හරිද? අස්වලන්න දැන් ඒක ලොකු වෙන්නේ බා. රයිට් ඊට පස්සේ මේ hard drive ගැන කිව්වේ අපි කම්පියුටර් එක තුල දාන සින්දු ෆිල්ම් අපි දාලා තියෙන මොනවාද මේ ෆොටෝස් ඔය හැම දෙයක්ම ටෙක්ස්ට් ෆයිල් ඔයා කරන HTML ආරම්භ ඔක්කොම hard drive එක තුල තමයි තියාගන්නේ. මේක කැපැසිටි දැන් මේක බලන hard drive එකක්. ඔයගොල්ලෝට මේක පේනවත් දන්නේ නැහැ. මේකට GB 250 hard disk එකක්. hard disk එකේ ඉස්සරහා ලියලා තියෙනවා මේක 250 GB hard drive එකක්. gigabyte 250 GB hard drive එකක්. පරණ hard drive එකක්. අලුත් එකක් නෙවෙයි. මේ hard drive එක ගත්තාම ඊට වඩා පරණ hard drive එකක්. හරිද? මේ hard drive එකේ තියෙන්නේ GB 200යි. මේක නම් පේන්නේ නැහැ. ගොඩක් පුංචිට තමයි මේක සටහන් කරලා තියෙන්නේ. මේක GB 200ක් විතර තියෙන hard drive එකක්. හරිද? එතකොට hard drive එකක් තෝරගනිද්දී ඔයා බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයා ගොඩක් ෆයිල් ඉන්ස්ටෝල් කරන කෙනෙක්ට එහෙමනම් ඔයාට ටිකක් වැඩි කැපැසිටි එකක් තියෙන එකට යන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා සාමාන්‍යයෙන් සින්දුව වහන කෙනෙක් නෙවෙයි ඔයාට ඕනේ ඒ කියන්නේ ඔයා දැන් මේකේ කම්පියුටර් එක ගන්න තීරණය කරන්න ඕනේ දැන් විලත් එක්කනේ අපි බලන්නේ කම්පියුටර් එක කියන ගණන් වලට ගන්න නැහැ නේ අපි කම්පෙයාර් කරලා බලනවා රයිට් මට මෙච්චර 2 ටෙරාබයිට් වගේ hard drive එකක් ඕනේ නැත්නම් ඒකට යන ගාන දාලා processor එක සාමාන්‍ය ඔයා හිතන් ඉන්නට වඩා වැඩි එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1 ටෙරාබයිට් එක 2 ටෙරාබයිට් එක රුපියල් 5000ක විතර වෙනසක් තියෙනවා. එතකොට ඒකෙන් ඔයාලට වෙන කම්පියුටර් එකේ පාර්ට් එකක් තව වැඩි එකක් ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ස්පෙක් එක ගැන ඔයගොල්ලෝ කියලා දෙන්නේ. එතකොට hard drive එකක් තෝරගනිද්දී දැන් පරණ hard drive දැන් වෙනකොට දෙන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම desktop කම්පියුටර් එකක් නම් ඔයා assemble කරන්න ඔයාලට හම්බෙනවා මෙන්න මේ SATA කියන hard drive එක. මේකේ 1 terabyte 2 terabyte 4 terabyte එකක් තියෙනවා. මේට අමතරව දැන් laptop එකක් ගන්නකදී මෙච්චර ලොකු hard drive එකක් නැහැ. මේකෙන් භාගයක් තමයි hard drive එකක් තියෙන්නේ. lap එකේ තියෙන්නේ. හරිද? මට මේ වෙලාවේ මෙතන නැහැ පෙන්නන්න lap part එක. ඒ වගේ half size එකක් තමයි lap part එකේ තියෙන්නේ. එයාගේ මේ ඒ කියන්නේ physically මේ ප්‍රමාණය පොඩි වුණාට capacity සහ කෙරෙන කාර්යය ලොකු එකයි. හරිද? සාමාන්‍යයෙන් මේ ලැප් එක hard drive එකක් ගත්තාම ඊට වඩා ඒ කියන්නේ මෙච්චර මහතක් නෑ. ඒ කියන්නේ ලැප් එක කියන්නේ මේ වගේ hard drive එකක් හරි කරොත් යට slim lap එකක් හදන්න වෙන්නේ නෑ. desktop එකට වඩා පොඩි එකක් තමයි හදන්න වෙන්නේ. ඒක නිසා ලැප් එක අතර එන hard drive එක ගත්තාම design එකේ ඉඳලා මේකේ වගේ වෙලේ ගොඩක් කුඩා කළ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? hard drive එක ගත්තාම මම ඉස්සර කිව්වා මුලින්ම PATA කියන්නේ parallel advanced technology attachment කියන තාක්ෂණය තමයි පරම වර්ගයේ තිබුණේ. දැන් ඒක නැහැ. දැන් එන්නේ serial advanced technology attachment. ඒ කියන්නේ SATA එහෙම නැත්නම් අපි කියනවා SATA කියන වර්ගය.
හැබැයි දැන් ඔය දෙකටම වඩා වැඩි දියුණු කරපු hardware එකක් එනවා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න දැන් ඔය ඉන්ටර්නෙට් එකේ දාලා දෙනවනේ අලුතෙන් එන ලැප්ටොප් වල එහෙම ඩෙස්ක්ටොප් වලට ටිකක් ගන්නවා අඩුයි ගේමින් වලට ගොඩක් අය මේක පාවිච්චි කරනවා solid state drive කියලා කියනවා අපි solid state drive හරිද ඒකේ ටෙක්නොලොජි එක පැත්තෙන් ගත්තාම මේ hard drive එකට වඩා ගොඩක් වෙනස් ඒ වගේම data transfer කරද්දී ලොකු ස්පීඩ් එකකින් යාට කරන්න පුළුවන් ගේමින් මැෂින් වලට SSD එක පාවිච්චි කරනවා එක නම වලින් තියෙනවා M2 කියලා කියනවා M2.1 කියලා කියනවා S2 කියලා කියනවා එක නම වලින් තියෙනවා hard drive එක කම්පැනි හදනවා Kingston ලා හදනවා ගොඩක් ඒවා හදනවා එතකොට මේ ගොඩක් කම්පැනිස් හදනවා SSD එක ගත්තාම සාමාන්‍යයෙන් තාක්ෂණයේ පැත්තට ගිහුවම මෙයා ඒ කියන්නේ PATA එකයි SATA එකයි කියන්නේ දෙකම ලොකු මෙකැනිසම් එකක් තියෙනවා මේක. හරිද? ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාලා ඇති hard drive දෙක ඇතුළ ගලවලා බලන්න පුළුවන් YouTube channel එකේ ඇති SSD එකයි මේකයි ඇතුළ සම්පූර්ණයෙන්ම මම cover එක ගලවලාම ඔයගොල්ලන්ට පෙන්නන්න වීඩියෝ එකක් දාලා ඇති solid state drive එක සහ hard drive එක කියන දෙකේම. හරිද? එතකොට මේ solid state drive එකයි මේ කියන hard drive දෙකේම වෙනස තියෙන්නේ ඒකයි. ඊට අමතරව hard drive එකේ mechanism එක ගත්තාම දැන් සාමාන්‍යයෙන් මේ hard drive එකේ තියෙන්නේ ඇතුලේ තියෙනවා මේ යකඩ plate එකක්. ඒ plate එක තුල තමයි data store කරන්නේ. දැන් එන අලුත් solid state drive එක ගත්තාම ඒක ඇතුලේ mechanism එකක් නැහැ. හරිද? ඒකේ තනිකරම තියෙන්නේ pen drive එක වගේ ඇතුලේ තියෙන්නේ circuit board එක විතරයි. කල්පනාවක් මහදින් solid state drive එක මීට වඩා ලොකු කාලයක් තියෙනවා. හැබැයි මිල පැත්තෙන් ගත්තාම මීට වඩා ලොකු වෙනසක් තියෙනවා. solid state drive එකේ මිල අනිවාර්යයෙන්ම වැඩි. හරිද? සාමාන්‍ය hard drive එකේ මිලට වඩා උදාහරණ මේකේ terabyte එකක් සාමාන්‍ය වෙළඳ පොලේ 7000 8000 අතර. නමුත් solid state drive එකක් ගියාම terabyte එකක් ගන්නවා කියන්නේ බර ගණනක් වියදම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 512 GB එකක් ගන්න අපි 20000කට වඩා වියදම් කරන්න වෙනවා. හරිද? හැබැයි ඒකේ ස්පීඩ් එක මීට වඩා ගොඩාක් වැඩි. හේතුව ඒකේ පාවිච්චි කරන ටෙක්නොලොජි එක data transfer speed එක ගොඩාක් වැඩි. මේක ගත්තාම තැටියක් තියෙනවා. ඔයගොල්ලන්ට මම කලින් ගලවලා පෙන්නලා ඇති. ඒ තැටිය තුල තියෙන මේ data තමයි හැමතිස්සෙම head එකකින් read කරන්නේ. ඒ වගේ ලොකු mechanism එකක් මේක ඇතුලේ තියෙනවා. හරිද? solid state drive එක ගත්තාම එහෙම නෑ. ඒකේ mechanism එකක් නෑ. කෙලින්ම තියෙන්නේ IC ඒ වගේ පොඩි board එකක් තමයි තියෙන්නේ. අපේ pen drive එක වගේ capacity වැඩි කරපු speed එක වැඩි කරපු board එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. හරිද? එතකොට hard drive එකක් තෝරගන්නදී ඔයා තමයි තීරණය කරන්න ඕන. ඔයා computer එකට සාමාන්‍ය මේ වගේ hard drive එකක් SSD එකක් පාවිච්චි කරනවාද කියලා. හරිද? right. මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න දෘඩ තැටිය hard disk drive. දෘඩ තැටිය hard disk drive. Sir, Intel Inside ගැන මොකද්ද? දෘඩ තැටිය සර් මාතෘකාව දෘඩ තැටියන්නේ මොකද්ද සර් මාතෘකාව? මාතෘකාවේ පේන දාලා තියෙන්නේ දෘඩ තැටිය hard disk drive. මේ එක්කෙනෙක් ඉන්නා පන්ති නෙවෙයි ඉන්නේ. මෙහෙදි වගේම තමයි. මේ ලෝකේ නෑ. වෙන වැඩ කර ඉන්නවා නේ. දෘඩ තැටිය hard disk drive. හරිද? solid state drive එකේ සාමාන්‍ය hard drive එකේ වෙනස බලා ගන්න මම අර ඔයගොල්ලන්ට කිව්වනේ මේ ඇති මම ඔයගොල්ලන්ට බලන්න මේ හදලා දාපු වීඩියෝ එකක් අල්ලගේ බලන්න
ඒකේ තියෙනවා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා ඒකෙදි කියනවා මේ මෙකැනිසම් එක අතුල්ල ගත්තාම දැන් මොකක් කියලා තියෙන්නේ සර්? හරියට කම්පැනි කරනකොට වෙන්න 15 වැටේ මේ තියෙන්නේ solid state drive එකයි hardware එකේ වෙනස. ඔයගොල්ලන්ට මෙතනදී මේ ගලවලා වෙන්න නැති Sir, Intel Inside කියන්නේ මොකද්ද? අර ප්‍රශ්නය අහනකොට උත්තර දෙන්න බැහැ. මේ සාමාන්‍ය hardware එක අර මෙකැනිසම් එකක් කියනවනේ. හැබැයි ඒක නෑ SSD එක ගත්තාම මේ සාමාන්‍ය hardware එක. මම මේ වෙලාවේ කල්පනා කරන්නේ තමයි මේ වීඩියෝ එක ඉන්නකේ. සාමාන්‍ය hardware එක සර් කැඩි කැඩි හරිද? මේ මෙකැනිසම් එක සාමාන්‍ය අපි මේ වගේ ලොකු මෙකැනිසම් එකක් තියෙනවා මේ සාමාන්‍ය hardware එක ගත්තාම. හැබැයි solid state drive එකට ගියාම මේ මෙකැනිසම් එක නෑ. ඒක ඇතුළේ. solid state drive එකට ගියාම මේ වගේ මම ඒක උත් කිව්වේ නෑ. කටහඬ හරි ඔන්න මම ඔයගොල්ලන්ට මේ ඔය මම හතුරේ වෙනුවේ ඔය වීඩියෝ එකේ මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් channel එකේ දාලා තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ අත්පොතේ මේ කියන පැහැදිලි කිරීමක් නැහැ. ඒ කියන්නේ මම මේක වැඩිපුර පැහැදිලි කරේ. සාමාන්‍ය hard drive එකක තියෙන mechanism එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි මේ SSD එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ බලාපොරොත්තු වෙන දේ තමයි ලොකු වේගයක් තියෙනවා සාමාන්‍ය hard drive එකට වඩා solid state drive එකේ. හරිද? capacity අඩු වුණත් ගොඩක් දෙනෙක් මෙහෙමයි දැන් computer එක assemble කරනකොට කරන්නේ operating system එකේ කියන්නේ install කරන දේවල් වලට solid state drive එකක් දානවා. අනිත් බින්දු film සේව දාගන්න සාමාන්‍ය hard drive එකක් තියා ගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි දැන් අපි කරන වැඩ කරන්නේ software එකනේ software ටික ඔක්කොම SSD එකට දාගන්න. solid state drive එකකට දාගන්න. එතකොට solid state drive එක වේගයෙන් වැඩ කරන නිසා යන්නේ software එකම හොඳට වැඩ කරනවා. gaming PC වලට එහෙම දැම්මම game එකේ අර lag වෙන ගතිය එහෙම ගොඩාක් අඩු වෙනවා. solid state drive එකක් දාලා ඒකට game එක install කරලා play කරන්නේ. හරි දැන් මේක නිසා තමයි ලොකුවටම දැන් වෙද්දි මේ hard drive ගොඩක් අය මේ වගේ hard drive වලින් අයින් වෙලා පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය solid state drive එකට ගිහිල්ලා තියෙනවා. හරිද? මාතෘකාව ලියාගත්ත එක දෘඪ තැටිය. ඒක යටතේ hard drive එක තමයි අනිත් අපි සාමාන්‍යයෙන් කියන නම. ඒක යටතේ ලියාගන්න. ඒක යටතේ ලියාගන්න. පරිගණකයේ තුල දැන් මොකද්ද මාතෘකාව? මේ මනුස්සය මොනව කරනවද මන් දන්නේ. දෘඪ තැටිය hard drive එක යටතේ යන්න පරිගණකයේ තුල දත්ත දැන්පත් කිරීම සඳහා
පරිගණකය තුල දත්ත තැන්පත් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධානම ආචයන උපාංගය ආචයන උපාංගය වරහන් ඇතුලේ ස්ටෝරේජ් ඩිවයිස් වරහන් ඇතුලේ ස්ටෝරේජ් ඩිවයිස් STORAGE පොඩ් එක පේන්නේ නැතුව ඇතිනේ ස්ටෝරේජ් ඩිවයිස් කවන STORAGE device 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 storage device less hard drive එක භාවිතා කරයි 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 ඒකට මෙයාට ලියන්න විදුලි බලය නොමැති වුවද වෙනවද සර්? ඒකටම ලියන්න විදුලි බලය නොමැති වුවද volatile memory ගණයට අයත් වේ volatile memory ගණයට අයත් වේ දැන් 4:45 පන්තිය. දැන් ඉතින් මම මොකද කරන්නේ volatile memory ගණයට අයත් වේ volatile memory ගණයට අයත් වේ වෙනම යන්න hard drive නැත්නම් HDD කියලා ගෙටියෙන් ලියවත් කමක් නැහැ hard drive නැත්නම් දෘඩ තැටි තාක්ෂණය අනුව වර්ග 3කින් නිර්මාණය කර ඇත 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 වර්ග 3 එක දිගට ලියන්න. ඒ කියන්නේ පොත ගත්තාම මෙහෙම වර්ග 3 එක දිගට ලියන්න මේ පළවෙනි එක ලිව්වා පොඩි ස්පේස් එකක් තිබ්බා දෙවෙනි එක ලිව්වා ස්පේස් එකක් තිබ්බා තුන්වෙනි එක ලිව්වා හේතුව මම පස්සේ කියනවා මේ වර්ග 3 වෙන වෙනම ලියන පළවෙනි එක PATA පළවෙනි එක PATA සමගත වර්ග 3 සර් පල්ලිහාට මෙන්න ලියන්නේ. මම එවුවා මේ යසිරු ඔයාලට සිග්නල් මාර්ගය ඔයාලට පිළිගන්න මට ඇහෙන්නේ නැහැ ඉතින් මොකද කියන්නත් එපා මැසේජ් එකේ දානකොට මම ඒක බලන්නම් හරිද ඔයාලා කියන කොච්චර ඉඩ තියන්න ඕනේ?
සාමාන්‍ය පොත ගත්තාම ඒක පොතට ගැලපෙන විදිහට මේ ටයිප් කරන්න PATA SATA SSD මම chat එකේ එව්වා වචන තුන. දැන් ඒ ගානටද ලියන්න ඕන chat එකේ තියෙන ගානටද? අනේ මේ කවුද මේ මෙයාට නම් කවුද මුල්ලේ වචනේ ගන්නේ අපේ මෙයාගේ. ඕක chat එකේ තියෙන ගාන ලියන්න පුළුවන්ද පොතේ? බෑනේ. පොතේ රූල තුනට බෙදලා ලියන්න. අනේ PATA SATA SSD කියන වර්ග තුන. chat එකේ වන්න පුළුවන් පොතේ ගන්නට. අයියෝ. හරි ඊට පස්සේ දැන් මම ඔහොම වෙනම ලියන්න ආවොත් ඔය කැපැසිටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ හින්දා මේ පොතේ නැති නිසා PATA SATA SSD කියලා මෙහෙම වර්ග තුන ලියා ගන්න. ඒක යටතේ PATA එකට ලියන්න මම මේ වන්නම් ඔයගොල්ලෝට PATA ගේ යටින් මෙන්න page එක ලියන්න. PATA එකට ලියන්න 6 GB higher 6 GB 10 GB දහය 10 GB PATA එක යටින් විතරක් ලියන්න. පළවෙනි එක 6 GB higher දෙවෙනි එක 10 GB දහය 20 GB 20 GB 30 GB 30 GB 30 GB 30 GB 40 GB 40 GB 60 GB 60 GB ඔයාලගේ සිග්නල් අඩුයි මට කියන ඒවා ඇහෙන්නේ නැහැ ඒකින්ද ඔන්න මෙසේජ් එක දෙනවා මෙසේජ් එකේ දාන්න එතකොට මම බලන්න. ඔයගොල්ලෝ ඔක් ගන්න එපාර මට වීඩියෝ එකත් ඔය ඔක්කොම හදාන්න වෙනවා. ඒක නිසා මෙසේජ් එකේ වන්න අනේ පාට වීඩියෝක් තියෙනවා. අහුන් නැත්නම් හරි ගමන එවන්න. හරිද? ඔන්න මුලින්ම 6 GB 10 GB 220 GB 30 GB 40 GB 60 GB එකට 60 GB ඊට පස්සේ 80 GB 80 GB 80 GB ඊට පස්සේ 120ක් ඕකේ ආව ඒකට නොලිවුඩ් ගමක් නැහැ. දැන් යන්නේ එහා පැත්තට. ඊළඟ එක SATA එකට අර්ථ ලියන්න. දැන් SATA එකට අර්ථ ලියන්න 80 GB විතරයිනේ. 80 GB විතරයි දරු. ඊට පස්සේ ලියන්න 60 එකට අර්ථ ලියන්න. 60 එක SATA එකට අර්ථ ලියන්න 80 GB 80 ඉඳන් පටන් ගත්තේ 80 GB 80 GB 120 GB 120 GB 160 GB 160 160 GB කියලා අපි කියනවා අපිට 160 GB 160 GB 160 GB ඊට පස්සේ 200 GB 250 GB 200 GB 250 GB 200 GB 250 නැත්නම් 250 GB 250 GB 120 GB 160 GB අනිත් එක මොකද සර් 200 GB 250 GB GB ඊට පස්සේ 320 320 GB 320 මතක 320 GB 320 මතක 320 GB
320 GB ඊට පස්සේ 500 GB මොකද්ද සාලි සර්? කියන්නේ 320 පස්සේ 500 GB. ඒ 500 GB. GB. ඊට පස්සේ ආවේ 500 වලින් පස්සේ ආවේ 750 GB එකකුත් ආවේ. ඒක කියන්නේ 750 GB වැඩි ඒක වෙළඳ පොලේ තිබුණේ නැහැ. ඕක ටික කාලයක් තිබුණේ 750 ලැප්ටොප් වලට තමයි ගොඩක් දුරට ආවේ. 750 GB ආවා. ඊට පස්සේ ටෙරාබයිට් 1 2 4 750 GB වලින් පස්සේ TB 1 TB 2 TB 4 හරිද? ඊට පස්සේ මේ solid state drive එකේ නැත්නම් SSD එක පැත්තට යන්න. solid state drive එහෙම නැත්නම් SSD එක පැත්තට යන්න. ඊට පස්සේ මේ මම දුවා solid state drive එක පැත්තේ යන්න. 128 GB 128 GB 128 GB solid state drive එක SSD එකේ පළවෙනි එක 128 GB 128 GB දෙවෙනි එක 256 GB 256 GB देसीय 512 GB 512 GB 512 GB 256න් පස්සේනේ සර්. ඔව් 256 පස්සේ 512 හරි දෙක අටාවකට එන්නේ ඔක්කොම දෙනවනේ 128 ඒ වගේ දෙගුණයක් 256 ඒ වගේ දෙගුණයක් 512 512 වගේ දෙගුණයක් 1 TB 512න් පස්සේ 1 TB 2 TB විතරයි එන්නේ solid state drive වල 1 TB 2 TB 2 TB ඔව් 512 දෙගුණාංශ 1 TB නෙමෙයි. सामान्यයෙන් ඊට අමතරව ඔය එක එක කම්පැනි හදන නිසා 240 GB එකකුත් ඇවිල්ලා තියෙනවා මේ හිට්විෂන් කියන කම්පැනි හදලා දෙනවා SSD එක 240 GB ඇවිල්ලා තියෙනවා ඒක සාමාන්‍යයෙන් මේ දවස්වල ලංකාවේ රුපියල් 14000ක් වගේ වෙනවා 240 GB GB 240 ඒකට අපි මේක 240 GB එකක් 14ක් වගේ යනකොට අරගෙන 2 TB එකක් ගන්න පුළුවන් ඒ තමයි දෙකකට යන්න පුළුවන් ඒ වගේ ලොකු ප්‍රයිස් එක ගන්න ලොකු රේන්ජ් එකකට තියෙනවා. හරිද? සාමාන්‍ය ට්‍රාන්ස්ලේට් කිංස්ටන් දෙන්න තමයි මේ SSD වල මේ හොඳ. ඊට අමතරව A8 කියන කම්පැනි එකනවා 240 වෙනවා. ඒ වගේ තියෙනවා. සාමාන්‍ය මේ මම වැලියු ඔයගොල්ලන්ට දෙන්නන්න මේ GB 500 වගේ එකක් තියෙනවාද කියලා බැලුවේ. දෙන්නන්න මේ ප්‍රයිස් එකක් ඔයගොල්ලන්ට 256 සාමාන්‍ය 8200ක් වගේ වෙනවා ඉන්ක්‍රීෂන් කියන බ්‍රෑන්ඩ් එකක් ගත්තාම ස්පිල් ස්ටේට් ඩ්‍රයිවර් ප්‍රයිස් එක කිංස්ටන් ලගේ නම් 120 GB එකක් රුපියල් 8000ක් වගේ වෙනවා
ඔය වගේ විවිධ price ranges තමයි තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ලංකාවේ 2 TV නම් මේක කතා කරන්න අමාරුයි මේ solid state drive වල. සාමාන්‍යයෙන් 1 tera වගේ වරගන්න පුළුවන්. 1 tera එකේ price එක 28000ක් වගේ වෙනවා. 1 tera එකේ price එක ඒක brand එක අනුව වෙනස් වෙනවා. Kingston එකේ 1 tera එකට ගියොත් සාමාන්‍යයෙන් 38000ක් ඒ වගේ ලොකු ගණනක් වෙනවා. Efficient වගේ brand එකකට ගියොත් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ තියෙන price එක 28200ක් වගේ වෙනවා. හරි එතකොට අදකදී තෝරා ගැනීමේදී ඔයගොල්ලෝ මූලික ධර්ම දෙන්න ඕන කැපැසිටි එක තමයි අනිවාර්යයෙන්ම. හැබැයි කැපැසිටි එකත් එක්ක චෙක් කරලා බලන්න ඔයා කරන වැඩ වලට ගැලපෙන්නේ SSD එකක්ද එහෙම නැත්නම් SATA වර්ගයේ hard drive එකක්ද කියලා. හරිද? උදාහරණයක් අපි හිතමු SSD හයි කරන්න බැරි උපකරණයක් තියෙනවා. හරිද? SSD එකක් මදි උපකරණ තියෙනවා. උදාහරණයක් කැමරා සිස්ටම් එකක්. ඒකේ DVR එකක් ගත්තොත් හැමතිස්සෙම රෙකෝඩින් කරනකොට මේ SSD එකක් ඒකට හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒකේ ටෙක්නොලොජි එකත් එක්ක හරියන්නේ නැහැ. එතකොට ඒ වගේ එකකට 1 TB හෝ 2 TB SATA hard drive එකක් හයි කරන්න වෙනවා. නමුත් desktop කම්පියුටර් එකක් නම් ඒකට සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඔපරේටිංగ్ සිස්ටම් එක තියන්න solid state drive එකකුත් අනිත් data ටික දාන්න. සාමාන්‍ය SATA වර්ගයේ hard drive එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ඔය storage capacity වලට යටින් ලියන්න ඉහත සඳහන් කළ ධාරිතාවයන්ගෙන් යුත් hard drive විවිධ මිල ගණන් යටතේ සඳහන් කළ hard disk drive නැත්නම් HDD කියලා ගැටියෙන් ලියන්නේ hard drive විවිධ මිල ගණන් යටතේ වෙළඳ පොලේ ඇත. ඉහත සඳහන් කළ ආයි කියන්නම් මගේ ප්‍රශ්න වගේ එනවා. ඉහත සඳහන් කළ ධාරිතාවයන් යටතේ විවිධ මිල ගණන් යටතේ වෙළඳ පොලේ hard drive මිලදී ගැනීමට ඇත. සර් පාඩ පන්ති වෙලයි නේ. හරි පොඩ්ඩක් පරක්කු වැඩද? දැන් පන්තිය අස්සේ පහට පන්තිය සර් පන්තියක් තියෙනවා පහට. පහට පන්තිය හරි ඊළඟට අපි කම්පියුටර් එකක් ගණිතයේ සැලකීමක් වෙන්න ඕනේ කොටස තමයි පොතේ තියෙන මොනිටර් එක. මම මොනිටර් එක පස්සේ කතා කරනවා. මොකද මේ මොනිටර් එකට වඩා අපිට ඊළඟට වැදගත් වෙන කොටසක් තමයි කම්පියුටර් එකේ තියෙනවා RAM කාඩ් එක. එහෙම නැත්නම් ප්‍රධාන මතකය, එහෙම නැත්නම් ප්‍රාථමික මතකයේ කොටසට ආගෙන වෙනවා RAM කාඩ් එක. සාමාන්‍ය කම්පියුටර් එකක් ගණිතී අපි ගොඩක් දෙනෙක් සැලකීමක් දෙන්න ඕනේ දෙයක් තමයි මේ RAM කාඩ් එක කියන්නේ. හරිද? RAM කාඩ් එක දැන් ඔයා ලොකු hard drive එකක් දාලා හොඳ processor එකක් දාලා RAM කාඩ් එකක් දැම්මොත් ඒ processor එක සහ ඒ hard drive එක වැඩ කරන වේගයට අනුව කම්පියුටර් එකේ වැඩ කරන්න බෑ. හේතුව hard drive එකේ capacity මදි නම්. හරිද? sorry RAM කාඩ් එකේ capacity මදි නම්. RAM කාඩ් එක ගත්තාම తాවකාලික මතකයක් ඒ වුණාට කම්පියුටර් ඔන් වෙච්ච වෙලාව ඉඳලා එයා තමයි කම්පියුටර් ඔන් වෙච්ච වෙලාව ඉඳලා හැමදේම తాවකාලිකව මතක තියාගන්න. හරි hard drive එකට මම කිව්වා ඒක volatile memory එක non volatile memory එකක්. හැබැයි RAM කාඩ් එක කියන්නේ volatile memory එකක්. හරිද? එතකොට volatile memory එකක් කියන්නේ RAM කාඩ් එකට කියන්නේ හේතු තමයි
RAM card එකට එහෙම කියන්නේ හේතුව තමයි කරන්ට් එක. ඔයගොල්ලෝ දන්න කරන්ට් එක ගිහිලා ආවොත් සාමාන්‍ය පරිගණකයක අපි කරගෙන ඉඳපු දේවල් ඔක්කොම නැති වෙලා යනවා. පරිගණකයක අපි කරගෙන ඉඳපු දේවල් තේරෙම නැති වෙලා යනවා. ඒ කියන්නේ යා වෝල්ටේජ් එක මත තමයි ජීවත් වෙන්නේ. ආවකාලික මාර්ගයක්නේ. ඔයගොල්ලන්ට වගේ තමයි දැන් අද මම මේ කෑ ගහලා ලබන සතියේ අහුරන් ඔය ටික බෙලුව හතරක් මතක නැහැ නේ. ඔයගොල්ලෝගෙත් තියෙන්නේ මේ වොලටයිල්ද නන් වොලටයිල්ද මත දාගීතා ගන්න අමාරුයි. හැබැයි තාවකාලික මතකයක්. මේකේ පාවිච්චි කරන්න හේතුව තමයි කම්පියුටර් එක. දැන් අපි කම්පියුටර් එකේ කරන හැමදේම hard drive එකේ ගබඩා කරන්න නැති අවස්ථා තියෙනවනේ නේද? දැන් උදාහරණයක් අපි ගෙදරට මොන හරි දෙයක් ගෙනාවම හැමදේම අරන් තියන්නේ නැහැ. සමහර දේවල් දිනා ඉවරට පාවිච්චි කරලා ඒක ඉවර කරලා නැත්නම් අයින් කරා. අන්න ඒ වගේ දෙයක් පරිකරකයේ තුල භාවිතා කරන තුරු මතක තියාගන්න තමයි RAM card එක පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට උදාහරණයක් අපි Word වල වැඩ කර ඉන්නවා. Word වල වැඩ කර ඉඳලා ටිකක් වෙලා ගිහිල්ලානේ සේව් කරන්නේ. සේව් කරාම hard drive එකට යනවා. හැබැයි එකකන් අර දේවල් ටික ඔක්කොම මතක තියාගන්නේ RAM card එක විසින්. හරිද? හැබැයි මේ අතරතුරදී කරන්ට් එක ගිහිලා ආවදී අර මතක තියාගත්ත දේවල් ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒක RAM card එක නිර්මාණය කරලා තියෙන හැටි. එහෙම නැති වෙන නිසා තමයි කියන්නේ hard drive එක තුල කොහේ හරි save කරන්න කියලා. හරි save කරේ නැතුනොදී හොයා ගන්නවත් නැහැ. සමහරවිට software වල තියෙන backup ගන්න ක්‍රම ඒ ක්‍රමයකට අරින්න ගබඩා කරගෙන යන්නේ නැහැ. හරිද? එතකොට මේක తాවකාලික මතකයක්. తాවකාලික මතකයක් වුණාට මෙයාගේ capacity වැඩි වෙන තරමට තමයි తాවකාලික මතක ගොඩක් තියාගන්න පුළුවන්. හරි උදාහරණයක් ඔයා ගේම් එකක් play කරනකොට ඒකේ ඔක්කොම ස්ටෝර් කරලා තියාගන්නේ නැහැ. ඔයා ගේම් එක තුල කරන දේවල් සමහර දේවල් RAM card එකේ තමයි ස්ටෝර් කරගන්නේ. ඒකට RAM card එකේ ධාරිතාවය අඩුයි නම් ගොඩාක් දේවල් ස්ටෝර් කරගන්න ඉඩ මදි නිසා කම්පියුටර් එක ටිකක් වෙලා යනකොට ස්ලෝ වෙනවා. එතකොට රිෆ්‍රෙෂ් එකක් දුන්නාම කම්පියුටර් එක තාවකාලික මතකයේ අවශ්‍ය නැති දේවල් ටික අයින් කරලා නැවත RAM එක තුල ඉඩ හදා ගන්නවා. එතකොට ටිකක් කම්පියුටර් එක ආයෙත් ෆාස්ට් එකකින් වැඩ කරන්න එනවා. හරිද? එතකොට RAM card එක කියන දැන් පන්ති දිනනවා නේද? RAM card එක ගැන අපි ලබන සතියේ කතා කරමු. ඕගොල්ලෝ හැමෝම පොත් වලින් පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් පුළුවන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න. මෙන්න මේ කියන කොටස් වල පිළිතුර හොයලා ලබන සතියේ අද කතා කරපු කොටස් දෙකේ අලවන්න අනිත් ටිකක් හොයලා තියාගන්න පාඩමට අදාළව. පළවෙනි එක processor වල පිළිතුර හොයාගන්න. හරිද? ඊළඟට hard drive වල පිළිතුර හොයාගන්න. ඊළඟට RAM card එකේ motherboard එකේ monitors වල පිළිතුර හොයාගන්න. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එක ඇතුළේ තියෙන ප්‍රධාන කොටස් ටික power supply එක ඇතුළු ඔය හැම කොටසකම පුතේ පිළිතුර ටිකක් හොයලා තියාගන්න. හරි? හැම කොටසකම පිළිතුර ටික හොයලා තියන්න අන්තිමට කිව්වොත් අපිට අවශ්‍ය වෙනවා දැන් motherboard ඊට පස්සේ මොකද? අත්පොලේ තියෙනවා පිළිතුරය. හරිද? ඒක තිබෙක මේ වගේ ආකාර පිළිතුර ඊළඟට hard drive එකක පිළිතුරයක් ඕනේ. සල්ලි URL ලියන්න දෙන්නානේ. නෑ දැන් නෙවෙයි මොනිටර් එකක පින්තූරයක් ඕනේ. RAM card එකක පින්තූරයක් හොයාගන්න. ඊට පස්සේ VGA card එකක පින්තූරයක් හොයාගන්න. ඊට පස්සේ මේ sound card වල පින්තූරයක් අත්‍යවශ්‍යම නැහැ ඒක හොයාගන්න. ඒක සහ power supply එකකුත් එක්ක. හරිද? හරියට එහෙම ඔව් කියන්න. ප්‍රශ්නයක් අහන්නේ Windows 10 කම්පියුටර් එකේ RAM එක කොච්චරද කියලා බලාගන්නේ කොහොමද කියලා. Windows ඕනම එකක my computer right click කරලා properties යන්න. එතකොට අර processor එක RAM එක කොච්චරද කියලා පෙන්නනවා. හරිද? එතකොට අන්න ඔය දේවල් ටික හොයලා තියාගන්න අපි ලබන සතියේ RAM card එක ගැන කතා සර් Intel Inside කියන්නේ මොකද්ද? ඔයාගේ ප්‍රශ්නේනේ. Intel Inside කියන්නේ processor එකේ Intel කියන එක. හරිද? සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකක් ගත්තාම අර ඉස්සරහා ස්ටිකර් අරගෙන තියෙනවනේ එතන ගහලා තියෙනවා ඔයගොල්ලෝ කියන්නේ ඒක තමයි Intel Inside. Intel එකක් තමයි ඇතුලේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ processor එක Intel කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. හරිද? right. එතකොට මේ සම්පූර්ණ ප්‍රශ්න දිනවා hardware අපි කතා කරන කොටස් ටික ගැන processor එක, hard drive එක, RAM card එක ගැන. ප්‍රශ්න දිනවා. මේකේ properties එකට ගියම යන්න ඕන කොහෙද සර්? අයියෝ my computer icon එකට right click කරලා properties යන්න.
ඒකේ වාට කම්පියුටර් එකේ අවශ්‍ය බේසික් ටික ඔක්කොම තියෙනවා එතන. ස්පීඩ් එකයි RAM එකයි ඔක්කොම තියෙනවා. හරිනේ. එහෙනම් මේ අදට මොන ක්ලාස් එක නවත්තනවද? ඊළඟ සතියේත් මෙහෙමද කරන්නේ? ලබන සතියේත් මෙහෙම තමයි පුතේ කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ලබන සතියේත් ඕගොල්ලෝ මෙහාට ගෙන්නන්න අපිට අවසර නැහැ. 25 වෙනිදා ඒ කියන්නේ පන්ති පටන් ගන්න කිව්වොත් ඔයාලගේ පන්ති පටන් ගන්න 25 වෙනිදා පන්ති පටන් ගන්න පුළුවන්. අනේ කවුද මේ ගහගන්නේ? 25 වෙනිදා පන්ති පටන් ගන්න පුළුවන්. 11 12 13 14 පන්ති වලට විතරයි. අපිට අපේ ලේකී හැටියට ඔයගොල්ලෝ තාම 11 12 නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝට එන්න බෑ ගන්න. ලබන සතියේ එහෙම තමයි ඊළඟ මාසේ යන ඔයගොල්ලෝට ලබන සතිය තුලදී මම කියන්නම් කොහොමද ක්ලාස් එක කෙරෙන්නේ කියලා. හරිද? එහෙනම් අද ක්ලාස් එක මෙතන නවත්තනවා. RAM card ඒ අදාළ පිටුර ටික ඔක්කොම හොයලා තියාගන්න. ඒ වගේම RAM card වර්ග මොනවද ඉන්ටර්නෙට් එකකින් හොයාගන්න. මම ලබන සතියේ අහනවා RAM card වර්ග තමයි ඉස්සරහට අපිට කතා කරන්න තියෙන මාතෘකාවල් වලට අදාළව වර්ග ටිකක් එහෙම හොයලා ඉන්න තියාගන්න. හරිද? එහෙනම් ලබන සතියේ 3ට ක්ලාස් එක පටන් ගන්න 3 වෙනි ලොග් වෙන අදත් 3 වෙනි 9 දෙනා ලොග් වෙලා ඉන්නවා. හරි අඩුයි කට්ටිය එන්නේ නැහැ හරි වෙලාවට. ඉස්කෝලේ ගිහින් එනවද මම දන්නේ නැහැ පරක් වෙනවද කියලා 3 වෙනි ලොග් වෙන මොහොත 3:10 වෙනකම් බලලා ක්ලාස් එක පටන් ගන්නවා. හරි එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. එතන හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි. good evening. අදට ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා.